La ilaha illallah Muhammadur Rasulillah. Muhammadur Rasulillah. La ilaha illallah Muhammadur Rasulillah. Muhammadur Rasulillah. අද අපි නිව්ටන් නියම හා ඝර්ෂණයේ යෙදෙන උදාහරණ කිහිපයක් සලකමු. මේ තියෙන්නේ ස්කන්ධයේ කැපිටල් M බස් රථයක්. මුළු ස්කන්ධේ ඇතුළේ ඉන්න මගියයි අවලම්බයයි සේරම කැපිටල් M. අවලම්බයේ ස්කන්ධේ සිම්පල් M. එක්තරා වේලාවක බස් රථයේ චලිතය වෙන වේලාවක මේ නිරීක්ෂකයා දකින්නෝ අවලම්බයේ සිරසට අංශක 45ක් ආනත වෙනෝ පිටිපස්සට. බස් එක යන්නේ ඉස්සරහට. ඉතින් අවලම්බයේ සිරස්ව චලිත වෙන්නේ නැහැ. එක නියමේ වළංගු. අසන්තුලිත බලයේ ශූන්‍ය වන අවස්ථිතික රාමුවේ. එහෙනම් බල ලකුණු කරෝති. mg පහලට තන්තුවේ ආතතිය tt t cos 45 කියන්නේ mg. එක නියමේ අණු. සිරසට එක නියමේ ඉහළට එක නියමේ දැම්මම t cos 45 කියන්නේ mg එක. අවලම්බය දකුණට අවලම්බයේ මත දකුණට t sin 45 කියලා බලයක් තියෙනවා. t sin 45 කියලා අසන්තුලිත බලයක් තියෙනවා. එහෙනම් දකුණට තරණය වෙන්න ඕන. බලයක් තියෙනවා t sin 45. ඒ විතරක් නෙවෙයි මේ බලය සමාන වෙන්න ඕනේ. ඒ සමාන වෙන්න ඕනේ m8ට. ඒ වස්තු ස්කන්ධේ වරක් රාමුවේ තරණයට. එහෙනම් t sin 45 සමාන වෙන්න ඕන. අසන්තුලිත බලය සමාන වෙන m8ට. m කිව්වේ වස්තුවේ අවලම්බී ස්කන්ධේ ඒ කිව්වේ අවලම්බී තරණ නැත්නම් රාමුවේ තරණ. අන්න දෙක එකෙන් බෙදුවොත් tan 45 සමානයි ඊට g. එතකොට බස් එකේ නැත්නම් රාමුවේ නැත්නම් අවලම්බී තරණයේ සමානයි g. දකුණට 10යි ms ඍණ දෙක ලැබෙනවා. ඉතින් තරණය වූ බස් රථයේ තිබූ අවලම්බය රූපේ පරිදි පිටිපස්සට චලිත වී තන්තුව ආනත වීම. තරණය වුණේ බස් එක ඉස්සරහට, අවලම්බයේ චලිත වුණේ පිටිපස්සට. අන්නේ ආනත වීම පිටිපස්සට චලිත වීම ආකාර කීපයකින් අපි පහදගත්තොත් නිව්ටන් නියම සෑහෙන්න පහසු වෙනවා. එක තමයි අවලම්බයේ සිරස්ස සිටියානම් අර එම්මේ තරණේ බස් එක තරණය වෙනකොට එම්මේ බලයක් දකුණට තියෙන්න එපා. තරණය වෙන දිශාවට එම්මේ බලයක් තියෙන්න ඕන. එම් වරක් ඒ තරණය වෙන දිශාවටම තියෙනවා. ඒක දෙන්නේ මොන දෙයියොද? අවලම්බයේ සිරස්ස සිටියානම් t දෙන්න බෑනේ. t mg ට දෙන්න පුළුවන්. mg කවදාවත් නැවෙනවා. අන්න නවා ගන්න පුළුවන් එකම බෝධිසත්වය උපාසකයා t. අන්න t sin 45න් ma ලබා ගන්න ඕන හින්දා තමයි. t sin 45න් ma ලබා ගන්න ඕන හින්දා තමයි තන්තුව ආනත උනේ. ඒ එක විදියක්. ඊළඟට දෙවෙනි විදිය තමයි අපි පහද ගන්න ඕන. බස් එක තරණය වෙනකොට බස් එක නැමැති රාමුවේ සිටින සියලුම වස්තුන් මත ව්‍යාජ බලයක් දැනෙනවා. බස් එක තරණය කරනකොට අපි පිටිපස්සට විසික්කුණ මතකද? අන්නේ ව්‍යාජ බලයෙන් තමයි පිටිපස්සට විසික්කුනේ. එහෙනම් මේ බස් එකේ තරණය එනං දකුණට අවලම්බයේ මත ව්‍යාජ බලයේ සිම්පල් එම්මේ. වමට අවලම්බයේ මත ව්‍යාජ බලය වමට සිම්පල් එම්මේ. අන්නේ ව්‍යාජ බලය සන්තුලනය කරලා අවලම්බයේ උතන තියාගන්න තමයි තන්තුව නැමැති දානපතිය ඉදිරිපත් උනේ. අන්න එතකොට ලියන්න පුළුවන් MA කියන්නේ ව්‍යාජ බලය සන්තුලනය කරගෙන රාමුවට නැත්නම් බසයට සාපේක්ෂව අවලම්බයේ නිසලව තියාගෙන ඉන්නේ MA වමට සමානයි t sin 45 නිසා.
එහෙම හිතලත් ලියන්න පුළුවන් එන්නේ. එතකොට t sin 45 සමානයි me. තුන්වෙනි විදිය තමයි ඒක හරිම වැදගත්. සමීකරණයක් නුනට මෙන්න මේ විදියට හිතන්න වෙනවා අපි. අවලම්බය නැමැති ද්‍රව්‍ය තන්තුවෙන් එල්ලලා තියෙන්නේ තන්තුවේ සිවිලිමේ එල්ලලා තියෙන්නේ වාතයට වඩා ඔය අවලම්බ වස්තුවේ ඝනත්වය වැඩි හින්දායි එල්ලිලා තිබුණේ. දැන් එතකොට බස් එක තරණය වෙනකොට අවලම්බේ හිටි m ස්කන්ධය ඒ කියන්නේ අවස්ථිතිය පිළිබඳ මිනුම ස්කන්ධේ වැඩි ඝනත්වය වැඩි කියන ස්කන්ධේ වැඩි සම පරිමාවක් වුණාට අවලම්බයේ තිබිච්ච තැන තිබිච්ච වා පරිමාවයි අවලම්බ පරිමාවේ ස්කන්ධ වැඩි අවලම්බී ස්කන්ධ. අවලම්බී ස්කන්ධේ වැඩි කියන්නේ අවලම්බයේ අකමැත්ත පිළිබඳ මිනුම වැඩි. අන්නේ අකමැත්ත පිළිබඳ අවස්ථිතිය පිළිබඳ මිනුම ප්‍රකාශ කරන්න මම වැඩි අකමැති තරණය වීමට චලිත වීමට බව පෙන්වන්න තමයි සිරස්ස තිබුණු වෙලාවේ වාත පරිමාව ගාවට ඒ කියන්නේ දැන් අවලම්බයේ පිටිපස්සට ගිහිල්ලා එතන තිබිච්ච වා පරිමාව තමයි එමෙ හැඩතිම වා පරිමාව තමයි දැන් එවල තියෙන්නේ සිරස්ස තිබිච්ච තැන වා පරිමාවට. අවලම්බයේ ස්කන්ධය අවලම්බයේ කියනවා අර වා පරිමාවට. දැන් ඉන්න තැන වා පරිමාවට කියනවා මචං මම ඔතෙන්ට එන්න. මමයි ඔතන ඉන්න සුදුසුම. මගේ ඝනත්වය වැඩි. මගේ අවස්ථිතිය වැඩි. අකමැත්ත වැඩි. ඒ හින්දා මම ඔතෙන්ට එන්නම්. ඔයා මෙතෙන්ට ඉන්න. කියලා අන්න අකමැත්ත ප්‍රකාශ කරගන්න විදිය අවස්ථිතිය ප්‍රකාශ කරන විදිය තමයි තරණය වන පැත්තට විරුද්ධ පැත්තේ ඝනත්වයේ වැඩි ද්‍රව්‍ය තරණය වන පැත්තට විරුද්ධ පැත්තේ චලිත වීම. ඊළඟට බලමු දරුවනේ දැන් බස් එකේ තරණය 10යි ms වින 2. අන්න බස් අතේ ස්කන්ධයේ කැපිටල් M නම් බස් එක මත දකුණට 10යි m බලයක් තියෙන්න ඕන. 10යි m බලයක් තියෙන්න ඕන. තරණය 10 නම්. ඉතින් කවුද ඒක දෙන්නේ? බල ඇති වෙන්නේ ජෝඩු වශයෙන්. බල තනියම ඇති වෙන්න බෑ. 10යි m බලයකින් කවුරු හරි බස් එක තල්ලු කරන්න ඕන. කවුද තල්ලු කරන්නේ? අන්න ඉතින් නිව්ටන් කිව්වේ අන්තර් ක්‍රියා කරන එක්කෙනෙක් තමයි බලයක් දෙන්නේ. එහෙනම් බස් එකේ රෝද පොළවත් එක්ක අන්තර් ක්‍රියා කරනවා. අන්න කවුද එහෙනම් පොළව දෙන්නේ? පිටිපස්සේ එළවුම් රෝද එන්ජිම හයි කරපු රෝද තමයි එහෙනම් ඒ රෝද මත තමයි ඔය 10යි m බලය දෙන්නේ. ඉතින් එළවුම් රෝද එන්ජිම හයි කරපු රෝද මොකෝ කරන්නේ? අන්න ඒගොල්ල පොළොව මතට වම් පැත්තට 10යි m බලයකින් පොළොව තෙරපුව අපි පාරුවක් පීනනකොට වතුර පිටිපස්සට තල්ලු කරන්නේ. ඔරු පාරු හබල් ගහන්නේ පිටිපස්සට. අන්න එතකොට බස් එකේ රෝද එළවුම් රෝද විසින් පිටිපස්සේ රෝද විසින් කුකුලෙක් පහුරු ගන්න ඔරුවක් හබල් ගන්නවා වගේ අපි පයින් ඇවිදිනවා වගේ පොළොව පිටිපස්සට 10යි m බලයකින් වමට තල්ලු කළා. පොළොව විසින් රෝද 10යි m බලයකින් දකුණට තල්ලු කළා. අන්න ඉතින් දැන් ටික වෙලාවක් කොහොම තරණේ වෙලා එක්තරා වෙලාවකදී බස් ඇතේ ඇතුළේ හිටි නිරීක්ෂකයා දැක්කා නැවතත් අවලම්බේ සිරස්ස නිශ්චල වෙලා තියෙනවා. අවලම්බේ සිරස් වෙලා. එහෙනම් දැන් ආතතිය T1 නම් T1 සමානයි mg. එහෙනම් දැන් තිරසට අවලම්බේ මත බලයක් නැහැ. තිරසට අසන්තුලිත බලයක් නැහැ. අන්න අසන්තුලිත බලයක් නැහැ. තිරසට එහෙනම් දැන් එක නියමේ වළංගුව. අසන්තුලිත බලයේ ශූන්‍යව එක්ක නිශ්චල එක්ක ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන. අන්න එහෙනම් දැන් නිශ්චල වුණ බෑනේ එකපාර. දැන් එහෙනම් මේ යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. අන්න එතකොට අවලම්බේ සිරස්. ඊළඟ ටික වෙලාවකට පස්සේ මේ නිරීක්ෂකයා දැක්කා බස් එක පැත්තටම බස් එක තරණය චලිත වන පැත්තටම අංශක 30ක් සිරසට ආනත වෙලා. අන්න මේ වෙලාවේ ආතතිය අපි හිතමු T2 කියලා. එහෙනම් T2 cos 30 කියන්නේ mg. ඇයි? සිරසට එක නියමයේ වළංගු වන නිසංග රාමුවක. T2 cos 30 කියන්නේ mg. T2 sin 30 කියන්නේ අන්න T2 sin 30 කියන්නේ දැන් වමට. එහෙනම් තරණේ තියෙන්නත් ඕන වමට.
පිටිපස්සට. ඒ කියන්නේ බ්‍රේක් ගන්නවා. එහෙනම් t sin t සමානයි t2 sin t සමානයි ma වෙන්න ඕන. එහෙනම් 2 එකෙන් බෙදුවම tan t කියන්නේ e8 g. එහෙනම් 10 බෙදීම මූල 3 තමයි තරණි. කොහාට තරණි? අන්න පිටිපස්සට තරණි. ඒ කියන්නේ ඉස්සරහට මන්දනය. එහෙනම් බ්‍රේක් ගහනවා. අන්න. එතකොට අපිට අර තුන් විදියටම දැන් මේ අවලම්බේ පිහිටීම තරණය වෙන්නේ පිටිපස්සට. ඒ හින්දා ඉස්සරහට තමයි අන්න ඉස්සරහට ගියොත් තමයි t ගෙන් සංරචකයක් ලැබෙන්නේ තරණය වෙන පැත්තට. t sin t t2 sin t ලැබුණේ තරණය වෙන පැත්තට මේ බලය ලබා ගන්න. අන්න මේ කියන බලය කියන්නේ එතකොට t2 sin t. ඊට පස්සේ අකමැත්ත ප්‍රකාශ කරන්න ඉස්සරහට ගියා. අන්න සුදුසු වාත ස්කන්ධය හෝමාරු කරගන්න ඉස්සරහට ගියා. අන්න මේ දෙවිදියටම තුන් විදියටම කල්පනා කරන්න පුළුවන්. ඉතින් ඊළඟට දැන් අපි බස් එකේ තරනේ 10ට මූල 3යිනේ. එහෙනම් බස් එකේ ස්කන්ධය එම්නේ. එහෙනම් බස් එක මත පිටිපස්සට තියෙන ඕන අසන්තුලිත බලය MA 10ට මූල 3 වර කැපිටල් A. අන්න එහෙනම් බස් එකේ එළවුම් රෝධ මත පිටිපස්සට 10ට මූල 3 බලයක් තියෙන්න ඕන. ඉතින් කවුද ඒක දෙන්නේ? අන්න එළවුම් රෝධ සමග අන්තර්ක්‍රියා කරන පොළව. පොළව විසින් වම් පැත්තට 10ට මූල 3 බලයක් දුන්නා නම් එළවුම් රෝධ විසින් අන්න තිරිංග තද කරලා එළවුම් රෝධ විසින් පොළව මත 10ට මූල 3 බලයක් දකුණු පැත්තට දෙන්න ඕන. දැන් අපි තවත් උදාහරණයක් සලකමු. මේ තියෙන්නේ මීටර් 9ක් දිග තට්ටු දුන්න. ඒ ලෝරි තට්ටුවේ දිග මීටර් 9ක්. ලෝරි තට්ටුව මත දකුණු කෙළවරේ කිලෝ 10ක පෙට්ටියක් තට්ටුව මත තියලා තියෙනවා. ওই පෙට්ටිය හා ලෝරි තට්ටුව අතර ඝර්ෂණ සංගුණකය μ සමානයි 0.2. ඉතින් අපි ඝර්ෂණයේ බලයේ සම්බන්ධ ගණන් හදනකොට ඉස්සෙල්ලාම කරන්නේ R හොයන වස්තුවේ අභිලම්බ ප්‍රතික්‍රියාව. එතකොට R එන්නේ නිව්ටන් 100ක්. එහෙනම් ඊට පස්සේ කරන්නේ μR හොයන. ඒ කියන්නේ FC. ඒ කියන්නේ සෑදිය හැකි උපරිම ඝර්ෂණ බලය. තට්ටුවටයි මේසයටයි අතර හාදකම තියා ගැනීම පිණිස සෑදිය හැකි උපරිම ඝර්ෂණ බලය μR. μ.2යි R 100යි. 20ක් හදන්න පුළුවන්. නිව්ටන් 20ක යාළුකමක් තියාගන්න පුළුවන්. දැන් අපි හිතමු අපෙන් අහනවා වස්තුව ස්ථිතිකව තියෙන පරිදි ලොරියට චලිත විය හැකි උපරිම තරණය මොකක්දයි කියලා. ලොරියට චලිත විය හැකි උපරිම තරණ. මේ වස්තුව හෙල්ලෙන්නේ නැතුව තියෙන පරිදි. ඉතින් අපි කරන්නේ ලොරියේ තරණේ ලොරිය ඉස්සරහට යන්නේ දකුණට A කියලා හිතමු. ඔන්න දැන් මේ 10 kg වස්තුව තියෙන්නේ තරණය වන රාමුවක. එතකොට අපිට දැන් කල්පනා කරන්න පුළුවන් විදි දෙකකට. එකක් තමයි මෙයයි මත කිලෝ 10 වස්තුව මත ව්‍යාජ බලයක් ක්‍රියාත්මක වෙනවා. කොයි පැත්තට? තරණය වන පැත්තට විරුද්ධ පැත්තට. කොච්චර ඒක? තරණය වෙන පැත්තට විරුද්ධ පැත්තට 10යි A. 10 ස්කන්ධේ වාමුවේ තරණේ 10යි A කියලා බලයක්කින් භූතයක් වගේ පිටිපස්සට අදිනවා. තරණය වෙන පැත්තට පිටිපස්සට වමට අදිනවා. එතකොට ඒ බලය යෙදෙන්නේ වස්තුවයි තට්ටුවයි අතර සාපේක්ෂ චලිතයක් ඇති කිරීම පිණිස. ඒ කියන්නේ මේ දෙන්න අතර යාළුකම බිඳලීම පිණිස. අන්න ඝර්ෂණ බලය වහා ක්‍රියාත්මක වෙනවා. වහා ක්‍රියාත්මක වෙලා ඉස්සරහට ඒක දකුණට ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඝර්ෂණ බලයට දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය කොච්චරද? 20යිනේ.
අන්න එහෙනම් 20 සමානයි දිය හැකි සැපිය හැකි උපරිම සමානයි 10 වරක් යෙදිය හැකි උපරිම පෙරෙත්ති උපරිම යාලුකම බෙදලියු පිණිස යෙදින ප්‍රකාශන බලය 10යි සමානයි 20. ඒ සමානයි 2යි. තවත් විදිහකට අපිට හිතන්න පුළුවන් දරුවනේ දැන් මේ ලොරිය දකුණු පැත්තට තරණය වෙනකොට ලොරිය ඇවිල්ලා තරණය වෙන රාමුවක්. තරණය වෙන රාමුවක කිසිම අංශුවකට ඉන්න බෑ රාමුවේ තරණය ලබා ගන්න නැතුව. එහෙනම් රාමුවේ තරණේ තියෙන්නේ දකුණට එහෙනම් 10 kg වස්තුව මතත් ඒ තරණේ තියෙන. දකුණට තියෙන. එහෙනම් තරණය වෙන රාමුවක නිකන් ඉන්න බෑ. තරණය වෙන පැත්තටම බලයක් තියෙන්න ඕන. තරණය වෙන පැත්තටම බලයක් තියෙන්න ඕන. එහෙනම් තියෙන්න ඕන බලය මොකද්ද දකුණු පැත්තට? 10යි එම් 10යි රාමුවේ තරණ. 10යි බලය දකුණු පැත්තට තියෙනවා. ඉතින් වෙස් වලාගෙන ඒක සපයන්නේ කවුද? ආනඝර්ෂණ බලය. එහෙනම් 10යි සමාන වෙන්න ඕන. සෑදිය හැකි උපරිම ඝර්ෂණ බලය 20ට. අන්න ඒ දෙක. ඉතින් ඒ දෙවිදියටම හිතන්න පුරුදු වෙන්න ඕන. දැන් අපි බලමු ලොරිය යන්නේ දැන් දෙකෙන් නෙවෙයි ලොරිය තුනක තරණින් යනවායි කියලා හිතමු. ලොරිය දැන් දකුණු පැත්තට තුනක තරණින් යනවා. තට්ටුවේ දිග මීටර් 9යි. කිලෝ 10 සුපුරුදු පරිදි තියලා තියෙනවා. දැන් බලමු අපි තුනක තරණේ යනවනම් ව්‍යාජ බලය ලකුණු කරන්න බලන්න ව්‍යාජ බලය කොයි පැත්තට? ව්‍යාජ බලය තියෙන්නේ රාමුවේ තරණයට විරුද්ධ පැත්තට. කොච්චර ඒ බලය? 3 වරක් 10යි 30යි. එහෙනම් 30ක් වමට ලකුණු කරන්න පුළුවන්. ඉතින් ඒ වෙන් කිරීම කවුද? තට්ටුවයි වස්තුවයි අතර සාපේක්ෂ චලිතයක් ඇති කිරීමට, යාලුකම නැති කිරීමට, දෙන්න අතර සමතාවය නැති කිරීමට, වෙන් කිරීමට මාන බලන පෙරෙත්ත 30යි. ඊට විරුද්ධව වහා ක්‍රියාත්මක වෙන්නේ ඝර්ෂණ බලය. එහෙනම් දකුණු පැත්තට ඝර්ෂණ බලය. ඉතින් අනේ දෙයියනේ ඝර්ෂණ බලයටත් දෙන්න පුළුවන් උපරිම කොච්චරේ? උපරිම 20යි. එහෙනම් උපරිම 20 දකුණු පැත්තට 20 ලකුණු කරා. එතකොට වස්තුවේ නිදහස් බල සටහන ඇන්දොත් mg තියෙනවා r තියෙනවා 30ක් වමට තියෙනවා 20ක් දකුණට තියෙනවා. මේ ලොරියට සාපේක්ෂව බල ලකුණු කරා අපි. ලොරියට සාපේක්ෂව. ලොරිය නිසලයි කියලා දැන් හිතමු. ලොරිය නිසල නම් මේ මිනිහයට කිලෝ 10ට තියෙන බල. අන්න. එතකොට ලොරියට සාපේක්ෂව අපිට වමට දාන්න පුළුවන් අසන්තුලිත බලයක් තියෙනෝනේ වමට F සමානයි mb. 30 ඍණ 20 සමානයි 10 වාරයක් ඒකාරි මොකක් හරි. ලොරියට සාපේක්ෂව මේ 10 kg පිටිපස්සට රූටන හිමීට සර්පණය වන තරණි. අන්න එකයි. ලොරියට සාපේක්ෂව ලොරිය නිසල නම් හෙමින් ලොරිය දන්නෙත් නෑ. එකක තරණයෙන් තට්ටුව දිගේ දකුණු පැත්තට දැන් වස්තුව ඇදිනවා. ඉතින් අපි කරන වැඩේ ලොරියට සාපේක්ෂව යන්න ඕන දැන් ලොරිය නිසල නම් යන්න ඕන මේක පෙට්ටිය කිලෝ 10 පෙට්ටිය වැටෙන්න ලොරිය වම් පැත්තේ කෙළවරට මීටර් 9ක්. ආරම්භක ප්‍රවේගී ලොරියට සාපේක්ෂව අපි චලි සමීකරණයක් දාන්න හදන්නේ. ලොරියට සාපේක්ෂව ආරම්භක ප්‍රවේගී බිඳුවයි. අපි බලමු කොච්චර කාලයක් එහෙම රූටලා කොච්චර කාලෙකින් ලොරි තට්ටුවේ දකුණු වම් කෙළවරට එයිවිද කියලා. එහෙනම් දානෝ ලොරියට සාපේක්ෂව වම් පැත්තට ඒ සමානයි ut ධන භාගය at වර්ග. අන්න යන්න ඕන දුරු කතර s 9යි u බිඳුවයි ut එතකොට බිඳුවයි භාගයයි ඒ අන්න ලොරියට සාපේක්ෂව ලොරිය නිසල නම් ලොරියට සාපේක්ෂව තරණ 1යි t වර්ගය. එතකොට t එනෝ මූල 18යි තප්පර. අන්න ඒ කාලය තුල t මූල 18 සොයාගත්තට පස්සේ අපි ආයි බහිනෝ එනෝ අපි පොළවට සාපේක්ෂව පොළවේ නිරීක්ෂකයෙක් කියලා. අන්න ඔය කාලේ මූල 18 තුල ලොරිය ගිය දුර හොයමු. අන්න ලොරිය ආරම්භක ප්‍රවේගය බිඳුවයි තරණේ 3යි පොළවට සාපේක්ෂව. එහෙනම් දාමු ලොරියට පොළවට සාපේක්ෂව දකුණට ඒ සමානයි ut ධන භාගයයි et වර්ග. එතකොට s
ලොරියේ යන දුර පෙට්ටියේ වැටෙනකොට වැටෙන තුරු ලොරියේ ගිය දුර S එතකොට. ඒ සමානයි බිඳුවයි t ධන භාගයයි a 3යි පොළොට සාපේක්ෂ ලොරිය 3. t වර්ග 18යි. අන්න එතකොට ලොරිය ගියේ දුර කීයද? 27යි මීටර්. මීටර් 27ක් ගිය තැන මේ තරණයෙන් දිගටම ගියොත් 3ක තරණයෙන් ගියොත් මීටර් 27ක් ගිය තැන පෙට්ටිය බීම. ඊට පස්සේ බලමු අපි පෙට්ටිය තියෙන්නේ මේ ලොරියෙම. පෙට්ටිය තියෙන්නේ මේ ලොරියෙම තට්ටුවේ වම් කෙළවරින්. අන්න. රියදුරු තැනට බ්‍රේක් පාරක් ගහන්න වෙනවා. ඒ කිව්වේ මන්දනය වෙනවා. ඕන v වේගයකින් යන වෙලාවේ ගැහුවා බ්‍රේක් පාරක්. 5ක මන්දනයකට ලක් වුණා. ඕන 5 ලකුණු කරනකොට 5 මන්දනය කියන්නේ වම් පැත්තට තරණය. වම් පැත්තට ලොරිය මත 5ක තරණයක් තියෙනවා. ඉස්සරහට මන්දනය කියන්නේ වම් පැත්තට පිටිපස්සට 5ක තරණයක්. දැන් කිලෝ 10 මත බර r x ඒව ලකුණු කරන්න පුළුවන්. අන්න දැන් එතකොට ව්‍යාජ බලය කොහෙද තියෙන්නේ? ව්‍යාජ බලය තියෙන්නේ තරණය වෙන පැත්තට විරුද්ධ පැත්තට. තරණය වෙන්නේ රිවර්ස් එකට පිටිපස්සට. එහෙනම් ව්‍යාජ බලය ලකුණු කරන්න ඕන දැන් ඉස්සරහා පැත්තට. කොච්චරින්? වස්තුවේ ස්කන්ධේ වරක් රාමුවේ තරණය. 5 10 50ක් දැන් ව්‍යාජව කවුද ව්‍යාජ බලයෙන් අදිනෝ 50න්. ඉතින් වහා මේ සම්බන්ධي වස්තුවයි තත්ත්වයයි අතර සම්බන්ධي රඳව ගන්න උපරිම වෙහෙස ගන්න මිනිස්සයා කවුද? ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ කොහට? වමට. ව්‍යාජ බලයට විරුද්ධව. අන්න ඉතින් සෑදිය හැකි උපරිම ඝර්ෂණ බලය 20 ලකුණු කරන්න 10 kg මත වමට 50ට විරුද්ධව. එහෙනම් දැන් අපි ආයිම ලොරිය නිශ්චල කරමු. ලොරියට සාපේක්ෂව 50ක් තියෙනවා වම් දකුණු පැත්තට 20ක් තියෙනවා ඝර්ෂණ බලය වම් පැත්ත. එහෙනම් 10 kg මත අසන්තුලිත බලයක් තියෙනවා 50 ඍණ 20 කියලා. එහෙනම් 50 ඍණ 20 අපි දාමු h සමානයි මේ ලොරියට සාපේක්ෂව දකුණු පැත්තට. 50 ඍණ 20 සමානයි 10යි a කියන්නේ 3යි. a කියන්නේ 3යි. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ලොරියට සාපේක්ෂව ලොරිය නිසල නම් පෙට්ටිය ඉස්සරහට ඇදෙන තරණය. ඉතින් ආරම්භක වේගය ලොරියට සාපේක්ෂව ආරම්භක වේගය 0යිනේ. එහෙනම් දාමු ලොරියට සාපේක්ෂව මීටර් 9ක දුරු කතරක් ගෙවන්න ගත වුණ කාලය හොයන්න. ලොරියට සාපේක්ෂව දකුණට දාමු වස්තුවට ඉස්සමාන ut ධන භාගය at වර්ග. s කියන්නේ ඉතින් 9යි. u බිඳුවයි. භාගයයි a 3යි. ලොරියට සාපේක්ෂව පෙට්ටියේ තරණය. t වර්ගය. අන්න එතකොට මූල 6ක් ලැබෙනවා. මූල 6කින් තප්පර මූල 6ක් තුලදී පෙට්ටිය ගිහිල්ලා නවතින්නේ රියදුරු අසුන ළඟ. අන්න. එතකොට අපි දාමු දැන් t හොයාගත්තනේ දැන් පොළොවට බහිමු. පොළොවට සාපේක්ෂව ඔන්න අපි මේ බ්‍රේක් පාර ගැහුවේ නවතින්න මේ කියලා හිතමු. අවසාන ප්‍රවේගය 0යි. දැන් තියෙන ලොරියේ වේගය v කියලා හිතමු. දැන් මෙයයි මේ රියදුරු බ්‍රේක් පාර ගහලා ප්‍රවේගයේ අවසානයේ 0 උණයි කියමු. එතකොට අපි පොළොවට සාපේක්ෂව දාමු ලොරියට දකුණු පැත්තට v සමානයි u ධන at. එතකොට v බිඳුවයි. අවසාන ප්‍රවේගය ලොරිය නැවතුණානේ. u අපි ලකුණු කරේ v කියලා. v ඍණ 5යි. ඇයි මන්දනයන් වරක් t මූල 6යි. අන්න එතකොට v ලැබෙනවා 5යි මූල 6යි. ඒ කියන්නේ මේ වෙලාවේ ලොරියේ ප්‍රවේගය 5යි මූල 6යි. ඔන්න 5යි මූල 6කින් තියෙන වෙලාවේ ප්‍රවේගය මූල 6ක කාලයක් බ්‍රේක් ගැහුවම තමයි පෙට්ටිය ආවේ රියදුරු අසුන ගාවට සර්පණය වෙලා. ඉතින් එහෙනම් බ්‍රේක් ගහලා ඉදිරියට ගිය දුර ලොරිය ඉදිරියට ගිය දුර බ්‍රේක් ගහලා නවතින තුරු ඒක හොයාගන්න පුළුවන් v වර්ග සමානයි u වර්ග ධන 2යි s පොළොවට සාපේක්ෂව ලොරියට දැම්මොත් දකුණු පැත්තට. එතකොට v බිඳුවයි. ලොරිය ඇවිල්ලා නවතින ඕනේ. u වර්ග අන්න u වර්ග තමයි ඔය දැන් අපි හොයාගත්ත v වර්ග. 5යි මූල 6 වර්ගي 25 වරක් 6 ඍණ 2යි a අන්න ඍණ 5යි a කියන්නේ වරක් 2 වරක් h කියලා හිතමු යන දුර. අන්න එතකොට එනෝ
ලොරිය නවතින යන දුර මීටර් සර්පණය වී යන දුර මීටර් 15යි. Semmi belleyo, semmi billeyo, alla corilemo. Nimmi bellera, nimmi billera, pasako duanulai. Kuma mi belle dango, kuma mi bille da, alla koduanuta. Semmi belleyo, semmi billeyo, pasako duanuma. දැන් බලමු අපි තවත් උදාහරණයක්. මේ තියෙන්නේ මිව් සමානයි 0.4. ස්ථිතිකද ගතිකද කියලා නෑ මිව් 0.4. එතකොට මිව් s මිව් k ට ආසන්න වශයෙන් සමාන නිසා දෙකටම යොදන්න පුළුවන්. මිව් 0.4. වෙච්ච රළු බිත්තියක් සිරස් බිත්තියකට පොතක් කිලෝ 4ක පොතක් තියලා නිව්ටන් 5ක බලයකින් බිත්තියට ලම්බකෝ තද කරලා තියෙනවා. එතකොට අපිට බල ලකුණු කරන්න පුළුවන්. කිලෝ 4 බර නිව්ටන් 40. නිව්ටන් 5ක බලය පොත මත. පොත විසින් බිත්තිය මත තිරස්ව ක්‍රියාව x. බිත්තිය විසින් පොත මත තිරස්ව ප්‍රතික්‍රියාව r. එහෙනම් r සමානයි x. ක්‍රියා ප්‍රතික්‍රියා. r සමානයි 50. ඇයි ඒ පොත තිරස්ව චලිත වෙන්නේ නැහනේ. අන්න. එහෙනම් r දාන්නෝ. r කියන්නේ 5යි. එහෙනම් අපි කරන වැඩේ සෑදිය හැකි උපරිම ඝර්ෂණ බලය. μs වරක්. නැත්තම් ඉතින් μ දීලා නැහනේ μr හොයනවා. 5 වැඩි කිරීම 0.4. r කියන්නේ 5යි. 5 වරක් 0.4. නිව්ටන් 2යි. හදාන්න පුළුවන් 2යි. ඒක පැත්තකින් හිතේ තියාගත්තා. ඊට පස්සේ බර 40යි. අන්න. බිත්තියයි පොතයි අතර තියෙන හාදකම නැති කරන්න යොදන ප්‍රකර්ෂණය පෙරෙත්තේ 40යි. එහෙනම් ඝර්ෂණ බලය වහා ක්‍රියාත්මක වෙන්නේ යාලුකම තබා ගන්න. එහෙනම් උඩට ඝර්ෂණ බලය යටට 40යි. දැන් 40 තමයි පෙරෙත්ත කරන්නේ බල කරන්නේ ප්‍රකර්ෂණය කරන්නේ. එහෙනම් 40 තමයි දැන් යටට උඩට අනේ හදන්න පුළුවන් උපරිම බලය නිව්ටන් 2යි. එහෙනම් දෙකකින් කොහොමද 40ක් සන්තුලනය කරන්නේ? එහෙනම් අසන්තුලිත බලයක් තියෙනවා පහළට. එහෙනම් පහළට තරණයක් තියෙන්න ඕන. ඒක එහෙනම් f සමානයි මේ පොතට පහළට දැම්මම 40 ඍණ 2 සමානයි 4යි a. a කියන්නේ එතකොට 38 බෙදීම 4යි. 38 බෙදීම 4ක තරණයෙන් පොත බිත්තිය දිගේ රූටනවා. අපි හිතමු F10 කරයි කියලා. F10 කරොත් අන්න. එතකොට මොකෝ වෙන්නේ? F සමානයි x 10යි. x සමානයි r 10යි. එහෙනම් r 10 කියන්නේ μr. අන්න 10 වැඩි කිරීම 0.4. 4ක් නම් හදන්න පුළුවන් දැන් දෙන්නගේ යාලුකම පවත්ත ගන්න. FC 4යි. ඉතින් අනේ 40කින් අදිනෝනේ. එහෙනම් අසන්තුලිත බලයක් තියෙනෝනේ. තරණය වෙනෝනේ. එහෙනම් දැන් පොත මත අසන්තුලිත බලය 40 ඍණ 4. 40 ඍණ 4 සමානයි m වාරයක් e. 4 වාරයක් e. අන්න. එතකොට 36 බෙදීම 4යි. 9ක තරණයෙන් පොත බිත්තිය දිගේ රූටන. ඊට පස්සේ අපෙන් අහනවා පොත ස්ථිතිකව තියාගන්න යෙදී යුතු අවම බලය F යගේ. පොත ස්ථිතිකව තියාගන්න පොත මත තිරස්ස බිත්තියට ලම්බකව යෙදී යුතු අවම බලය. ඒ කියන්නේ දැන් මේ යාලුකම නවත්ත ගන්න 40ක් යාලුකම නවත්තලා දාන්න 40ක බලයකින් පෙරෙත්ත කරනෝනේ. එහෙනම් ඝර්ෂණ බලෙත් 40ක් වෙන්න ඕන බලේනේ. ඝර්ෂණ බලය 40 වන ඒ බලේනේ අහන්න. ඉතින් අර පුරුදු විදියටම බල ලකුණු. පොත විසින් බිත්තිය මත x. බිත්තිය විසින් පොත මත ප්‍රතික්‍රියාව r. එහෙනම් r සමානයි f. එහෙනම් μr කියන්නේ f වාරයක් 0.4. අන්න 0.4යි f. ඕන්න යොදාන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය f වැඩි වෙච්ච හින්දා 0.4යි f. ඒක සමාන කරනෝ ඉතින් පෙරෙත්තට බල කිරීමට ප්‍රකර්ෂණයට බරට 40ට. එහෙනම් 40 බෙදීම 0.4. අන්න කොච්චරයි? නිව්ටන් 100ක්. 100ක බලයකින් තද කරෝතින් පොත බිත්තියට තියලා අන්න යාන්තම් සීමාකාරී අවස්ථාවේ චලිත නොවි පොත තියාගන්න පුළුවන්. Se
se mi benne yo se mi bile yo alla korile mo nimmi menera mo nimmi milera basa ko dwanula kuma mi benne dango kuma mi bile da alla ko dwanuda se mi bile yo se mi benne yo basa ko dwanuma